ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණියේ විද්‍යා විෂයට අදාළව 5 වෙනි පාඩමේ 5 වෙනි වීඩියෝ. අපි මීට ඉහත වීඩියෝ වලින් මේ 5 වෙනි පාඩම ප්‍රකාශ විද්‍යාව කියන පාඩමේ මූලික කොටස් අපි කතා කරා. අපි පරාවර්තනය ඊළඟට තාල දර්පණ, අවතල දර්පණ යන ආදී කොටස් අපි සාකච්ඡා කරා. අද අපි කතා කරනවා එකේ උත්තල දර්පණ කියන කොටස. හොඳයි, උත්තල දර්පණයක් සාදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මීට ඉස්සරලා කතා කරා. එහෙනම් අපි අද කෙලින්ම කතා කරනවා උත්තල දර්පණයකින් සිදුවන පරාවර්තනය කොයි ආකාරයේද කියන එක පිළිබඳව තමයි අද කතා කරන්නේ ඍජුව. එතකොට අපි දන්නවා උත්තල දර්පණයක් අපි හදාගන්නේ ගෝලයකින් කොටසක්. මෙහෙම එන ගෝලයකින් කොටසක්, වීදුරු ගෝලයකින්, කුහර සහිත වීදුරු ගෝලයකින් කොටසක් කපලා අරගෙන ඒකේ මෙන්න මේ ඇතුළු පෘෂ්ඨයේ රසදිය හෝ රිදී හෝ වෙනත් අදාළ තීන්ත වර්ගයක් ආලේප කර ගැනීමෙන් අපි සාදාගන්නේ උත්තර දර්පණය. ඒතර මේ දර්පණය සෑදීමට දායක වුණු මෙන්න මේ වීදුරු කුහර ගෝලයේ කේන්ද්‍රය උත්තල දර්පණයේ කේන්ද්‍රය වෙනවා. ඒක අපි C කියලා ලකුණු කරනවා. එතකොට මේ දර්පණ විවරයේ හරි මැද ලක්ෂය මෙන්න මෙහෙම ගත්තොත් මේ දර්පණය ඔය දර්පණ විවරයේ හරි මැද ලක්ෂය අපි කියනවා උත්තල දර්පණයේ මොකක් කියලාද? ද්‍රවය කියලා. එතකොට මෙන්න මේ කේන්ද්‍රය ද්‍රවයත් යා කරන රේඛාව, කේන්ද්‍රයේ ද්‍රවයයි යා කරන රේඛාව අපි හඳුන්වන්නේ ප්‍රධාන අක්ෂය කියලා. ඕක තමයි ප්‍රධාන අක්ෂය. එතකොට දැන් උත්තර දර්පණයකින් සිද්ධ වෙන පරාවර්තනය කොයි ආකාරයේද කියලා අපි බලනකොට මෙන්න මේවයි සිද්ධ වෙන්නේ. දැන් මේ වක්‍රතා කේන්ද්‍රය, මේ ද්‍රවය. එතකොට මේ වක්‍රතා කේන්ද්‍රය ද්‍රවයත් අතර දුර තමයි උත්තර දර්පණයේ වක්‍රතා අරය. ඔය අරයෙන් හරි අඩක්. ඔන්න ඔය හරි. මේ අරයෙන් භාගයක් වෙච්ච දුර අපි හඳුන්වනවා උත්තර දර්පණයේ නාභිය කියලා. ඒතර නාභිය ලකුණු කර ගන්නකොට අපි හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න ඕනේ මේ වක්‍රතාරයෙන් භාගයක් වෙච්ච ලක්ෂය තෝරා ගන්න. එතකොට මෙන්න මේ දුර මේ දුරට සමානයි. ඒ ආකාරයට තමයි අපි නාභිය පිරවන්නේ. දැන් මේ උත්තර දර්පණයට ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ පැමිණියොත්, ප්‍රධාන අක්ෂයට සමාන්තරව මේ උත්තර දර්පණය මතට ආලෝක කිරණ ආවොත් මේ විදිහට ඕන ඔය විදිහට ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණ ආවොත් උත්තර දර්පණය මතට ඒ ආලෝක කිරණ දර්පණයෙන් මෙහෙම විසිරීලා යනවා. මෙන්න මෙහෙම මේ නාභියේ ඉඳලා එනවා වාගේ පේන්න ඕන ඔය දිශාවට පරාවර්තනය වෙනවා. මේකත් ඔය නාභියේ ඉඳලා එනවා වාගේ පේන්න මේ දිශාවට පරාවර්තනය වෙනවා. මේ කිරණයත් නාභියේ ඉඳලා එනවා වගේ පේන්න පරාවර්තනය වෙනවා. මේ කිරණයත් නාභියේ ඉඳලා එනවා වගේ පේන්න පරාවර්තනය වෙනවා. එතකොට මේ උත්තර දර්පණයක් මතට පැමිණෙන කිරණ දර්පණය මගින් මෙහෙම විසිරුවා හැරීමක් සිද්ධ කරනවා. දර්පණය මගින් විසිරුවා හැරීමක් සිද්ධ කරනවා. අපි ඉගෙන ගත්තා මේ ආකාරයේ විසිරුවා හැරීමකට කියන්නේ අපසරණය කියලා. එතකොට ලැබෙන ආලෝක කදම්බය අපසාරී ආලෝක කදම්බයක්. එතකොට අපසාරී ආලෝක කදම්බයක් ලබා දෙන්නේ මොකකින්ද? මේ උත්තල දර්පණය. ඒ නිසා මේ උත්තල දර්පණ අපි අපසාරී දර්පණ කියලා හඳුන්වනවා. මේවා අපසාරී දර්පණ කියන නමිනුත් හඳුන්වනවා. right. අපි ඔය ටික ලියගමු. ලියාගන්න උත්තල දර්පණ. මාතෘකාව උත්තල දර්පණ.
ඊට පස්සේ මෙන්න මේ රූප සටහන ඇඳගන්න. ඔය රූප සටහන ඇඳගන්න. වීඩියෝ පොඩ්ඩක් නවත්තලා ඕක ඇඳගන්න. මේ කිරණේ පොඩි ඇදයක් තියෙනවා. ඒක නිවැරදි කරලා ඇඳගන්න. මෙහෙම ඇඳලා මේක හොඳයි මම හිතනවා ඔබ මේක ඇඳගන්න ඇති කියලා. දැන් යටින් මෙහෙම ලියන්න. ඒත රූපේ පරිදි ඒත රූපේ පරිදි උත්තල දර්පණයේ සෑදීමට උත්තල දර්පණයේ සෑදීමට දායක වූ ගෝලයේ කේන්ද්‍රය දර්පණයේ වක්‍රතා කේන්ද්‍රයයි. දර්පණයේ වක්‍රතා කේන්ද්‍රයයි. වරන් ඇතුලේ C කියලා දාන්න. C. ඒකම ලියන්න යන්න. දර්පණ විවරයේ හරි මැද ලක්ෂය දර්පණ විවරයේ හරි මැද ලක්ෂය දර්පණයේ ද්‍රවය වරන් ඇතුලේ P කියලා දාගන්න. දර්පණයේ ද්‍රවයයි වරන් ඇතුලේ P. वक्रता केंद्र द्रव्य वक्रता केंद्र द्रव्य व्याकरण रेखाव प्रधान अक्षय सीहा पी अतर दुर सीहा पी अतर दुर वक्रता अरे वक्रता अरे वक्रता अरें हरि अडक्कू वक्रता अरें हरि अडक्कू दुरकिं वक्रता अरें हरि अडक्कू दुरकिं प्रधान अक्षय मत प्रधान अक्षय मत पिहिटी लक्षय प्रधान अक्षय मत पिहिटी लक्षय दर्पणे नाभ्य नाभ्य द्रव्य अतर दुर
නාභිය හා ද්‍රවය අතර දුර නාභි දුරයි. නාභි දුරයි. ඉහත රූපයේ පරිදි නැවතත් ඉහත රූපයේ පරිදි ඉහත රූපයේ පරිදි ප්‍රධාන අක්ෂයට සමාන්තරව උත්තල දර්පණය වෙත පැමිණෙන ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු දර්පණය තුල ප්‍රධාන අක්ෂය මත පිහිටි එක්තරා ලක්ෂයක සිට පැමිණෙන්නාසේ පෙනෙන ආකාරයට අපසරණය වීම සිදුවේ. එම ලක්ෂය කියර එක්තරා ලක්ෂය. එම ලක්ෂය දර්පණේ නාභියයි. මේ ආකාරයට දර්පණය වෙත පැමිණෙන කිරණ අපසරණය කරන නිසා උත්තල දර්පණ අපසාරී දර්පණ ලෙසද හඳුන්වයි. දැන් අපි බලමු
උත්තර දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ වල කිරණ සටහනක් කොහොමද අඳින්නේ කියලා. අපසාරී දර්පණ ලෙස හඳුන්වයි කියලා ලිව්වා. දැන් බලමු කිරණ සටහනක් ඇඳීම. කිරණ සටහන් ඇඳීම. උත්තර දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වල කිරණ සටහන් ඇඳීමට අපිට කිරණ දෙකක් වුමනා වෙනවා. හැබැයි අපි කිරණ ආකාර තුනක් පිළිබඳ මෙතනදී ඉගෙන ගන්නවා. ඔය තුනෙන් දෙකයි අපිට ඕන වෙන්නේ කිරණ සටහනක් අඳින්න. අපි බලමු මේ කිරණ ආකාර තුන මොනවද කියලා. පළවෙනි එක තමයි මෙන්න මෙහෙම උත්තර දර්පණයක මේ දර්පණේ C මේ F දෙයක් පැහැදිලිව ගන්න අඳින්න කොට F ඔය F දුරට සමාන දුරකින් තමයි අපි C පිටව ගන්නත් උනේ. මොකද මේ දෙකේ දුරවල් සමාන වෙන්න ඕනේ. මෙහෙම ඉරිකැලියෙන් දෙන්න ඕනේ. දුරවල් සමාන වෙන්න ඕනේ. පළවෙනි කිරණ ආකාරය තමයි මෙන්න මේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ආලෝක කිරණයක් පැමිණියොත් උත්තර දර්පණයකට ඒ කිරණය නාභියේ ඉඳලා එන්නාසේ පෙනෙන ආකාරයට පරාවර්තනය වෙනවා. ඕන. ඒක හරියට අපිට පේන්නේ මෙහි ඉඳලා බලපුවම දර්පණය ඇතුලේ නාභියේ ඉඳලා එනවා වගේ. එතකොට ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන කිරණයක් පරාවර්තනයෙන් පසු නාභියේ සිට එන්නාසේ පෙනෙන ආකාරයට පරාවර්තනය වේ. ඔන්නෝම තමයි පළවෙනි කිරණය. දෙවෙනි කිරණ ආකාරය තමයි මෙන්න මේ වක්‍රතා කේන්ද්‍රය හරහා කිරණයක් ආවා. වක්‍රතා කේන්ද්‍රය හරහා කිරණයක් ආවොත් උත්තර දර්පණයට ඕනම වක්‍රතා කේන්ද්‍රය හරහා කිරණයක් ආවොත් ඒක දර්පණේ වැදිලා ආපු මාර්ගයේම ආපහු යනවා. වක්‍රතා කේන්ද්‍රය හරහා පැමිණෙන කිරණයක් පරාවර්තනයෙන් පසු පැමිණි මාර්ගයේම ආපසු ගමන් කරයි. ඔක තමයි දෙවෙනි කිරණ ආකාරය. මේ පළවෙනි ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක් නාභියේ සිට එන්නාසේ දර්ශනය වන ආකාරයට පරාවර්තනය වෙනවා. දෙවෙනි එක වක්‍රතා කේන්ද්‍රය හරහා පැමිණෙන කිරණයක් පරාවර්තනයෙන් පසු පැමිණි මාර්ගයේම ආපසු ගමන් කරනවා. අපේ තුන්වෙනි කිරණ ආකාරය තමයි මෙන්න මේ පළවෙනි එකේ අනිත් පැත්ත. දැන් මෙතන වක්‍රතා කේන්ද්‍රය, මෙතන නාභිය, ඔන්න නාභිය හරහා කිරණයක් ආවොත් ඔන්න ඔය නාභියේ කෙලින් කිරණයක් ආවොත් සත්‍ය වශයෙන්ම පැමිණෙන කිරණය අපි රේඛාවකින් අඳිනවා. ඒක සත්‍ය වශයෙන් ගමන් නොකරන කොටස අපි කඩේරි වලින් ලකුණු කරනවා. ඒ අනුව දැන් මේ කිරණේ පැමිණෙන්නේ නාභිය හරහා. නාභිය දිහා බලාගෙන තමයි එන්නේ කිරණේ. ඌක දර්පණීය වෙදිලා පරාවර්තනය වෙනකොට ප්‍රධාන අක්ෂයට සමාන්තරව ඒ කිරණේ පරාවර්තනය වෙනවා.
එතකොට මේක තමයි නාභිය හරහා පැමිණෙන කිරණය පරාවර්තනයෙන් පසු ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරයි කියන්නේ. මෙන්න මේ කිරණාකාර තුنين දෙකක් භාවිතා කරලා අපිට උත්තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක කිරණ සටහනක් අඳින්න පුළුවන්. හොඳයි. අපි දැන් ලියාගමු කිරණ සටහන් ඇඳීම කියන මාතෘකාව ලියන්න. ඊට පස්සේ යමක් තියනවා ලියාගන්න. ඊට පස්සේ අපි මේක අදගමු. කිරණ සටහන් ඇඳීම. හොඳයි. කිරණ සටහන් ඇඳීම. ලියාගන්න අංක 1. නෑ මෙහෙම ලියාගන්න ඉස්සර. උත්තර දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වල උත්තර දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වල කිරණ සටහන් ඇඳීමේදී ප්‍රධාන කිරණ ආකාර තුනක් යොදා ගනි. කිරණ සටහන ඇඳීමට ඉන් දෙකක් ප්‍රමාණවත් වේ. කිරණ සටහන ඇඳීමට ඉන් දෙකක් ප්‍රමාණවත් වේ. දැන් ලියා ගන්න අංක 1. අංක 1 දාලා මෙහෙම ලියා ගන්න. උත්තල දර්පණයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව දර්පණය වෙත පැමිණෙන ආලෝක කිරණ පරාවර්තනයෙන් පසු නාභියේ සිට එන්නාසේ දර්ශනය වන ආකාරයට පරාවර්තනය සිදුවේ. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක් නාභියේ ඉඳලා එන්නා වාගේ දර්ශනය වන ආකාරයට පරාවර්තනය වීම සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි පළවෙනි කිරණ ආකාරය. ඊට පස්සේ මේ පළවෙනි එක ඇඳ ගන්න. පළවෙනි රූපේ විතරයි. මේ දෙක අඳින්නේ නෑ. පළවෙනි එක විතරක් ඇඳ ගන්න. හොඳයි මම හිතනවා ඔබ ඇඳ ගන්න ඇති. ඊළඟ අංක 2 දාලා ලියා ගන්න. උත්තර දර්පණයක
උත්තර දර්පණයක වක්‍රතා කේන්ද්‍රය හරහා උත්තර දර්පණයක වක්‍රතා කේන්ද්‍රය හරහා දර්පණය වෙත උත්තර දර්පණයක වක්‍රතා කේන්ද්‍රය හරහා දර්පණය වෙත පැමිණෙන ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු පැමිණි මාර්ගයේම ගමන් කරයි. පැමිණි මාර්ගයේම ගමන් කරයි. උත්තර දර්පණයක වක්‍රතා කේන්ද්‍රය හරහා එන ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පස්සේ ඒක පැමිණි මාර්ගයේම ආපහු යනවා කියන එක තමයි එයින් අදහස් කරන්නේ. හොඳයි දැන් මේ දෙවෙනි එක ඇඳගන්න. පැමිණි මාර්ගයේම ගමන් කරයි. මේ දෙවෙනි එක ඇඳගන්න. හොඳයි. මම හිතනවා බෑඳ ගන්න ඇති. අංක 3 දාලා ලියා ගන්න. උත්තර දර්පණයක නාභිය හරහා පැමිණෙන ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු උත්තර දර්පණයක නාභිය හරහා පැමිණෙන ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු නාභිය හරහා පැමිණෙන ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරයි. දැන් මේ තුන්වෙනි රූප සටහන ඇඳගන්න. හොඳයි මම හිතනවා ඔබ ලියා ගන්න ඇති කියලා. එහෙනම් අපි බලමු උත්තර දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක කිරණ සටහනක් ඇදී. හොඳයි. බලමු.
මෙන්න මේකේ මේක උත්තර දර්පණයක් කියන එක පෙන්වන්න අපි මෙතන මේ විදිහට අඳිනවා. මේ තමයි දර්පණයේ ද්‍රවය. එතකොට දර්පණයේ ඇතුලේ පැත්තේ තමයි තියෙන්නේ වක්‍රතා කේන්දරය. වක්‍රතා අරයෙන් හරි අඩක් දුරින් හරියට පිටවා ගන්න ඕන අපි නාභිය. නැත්නම් අපිට කියලා තරහා දෙනකොට වර්ධිනවා. එතකොට මෙන්න මේ දුරට සමාන වෙනවා. ඔන්න දුරකින් අපි හරියට මෙන්න මේ දුරට සමානව සිටින විදිහට පිටවා ගන්න ඕන නාභිය. දැන් අපි වස්තුවක් තියෙනවා. දර්පණයේ ඉදිරියෙන් වස්තුවක් තියෙනවා. අපි කියනවා තුනක් ගැන ඉගෙන ගත්තනේ. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන එකක් නාභියේ සිටින ආසේ දර්ශනය වන ආකාරයට ගමන් කරයි කියන කිරණ සටහන අපිට ගත්තා. කිරණේ අපිට ගත්තා මෙතනදී. ඔන්න ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා කිරණයක්. පරාවර්තනයෙන් පස්සේ මේක නාභියේ ඉඳලා එන විදිහට පෙනෙන්නේ අපිට. මෙහි ඉඳලා බලන කෙනෙකුට මේක පේන්නේ මේ නාභියේ ඉඳලා එනවා වගේ. දැන් මේ හරිය ඇත්තටම කිරණ යන්නේ නෑනේ. ඒ හරිය අපි කඩේරි වලින් තමයි සටහන් කරන්නේ. ඒතර ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක් නාභිය හරහා එන ආසේ පෙනෙන ආකාරයට පරාවර්තනයෙන් පස්සේ ගමන් කරනවා. ඒ තමයි පළමු කිරණ ආකාරය. දෙවෙනි ආකාරයෙන් අපි ගන්නවා මේ C හරහා එන කිරණයක්. වස්තුවේ මුදුනේ ඉඳලා C හරහා එන කිරණයක් අපි ගන්නවා. ඕන විදිහට වස්තුවේ මුදුනේ ඉඳලා C හරහා එන කිරණයක්. ඒකත් දර්පණේ වැදිලා පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙන්නේ කොහොමද? ඒ පැමිණි මාර්ගයේම ආපසු යනවා. ඔය විදිහට. එතකොට මේ කිරණ දෙක මෙහෙදි මුණ ගැහෙන්නේ නැහැ. මේක මෙහෙට යනවා මේක මෙහෙට යනවා. මෙහෙදි කවදාවත් මේ කිරණ දෙක මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මෙතනදී මේ කිරණ දෙක මුණ ගැහෙනවා මේ. කොහොම මුණ ගැහෙන තැන මෙතන එනවා ප්‍රතිබිම්බයක්. I කියන ප්‍රතිබිම්බයක් එනවා O කියන වස්තුව. මේ බලන්න. එතකොට මේ ප්‍රතිබිම්බයේ වස්තුවට වඩා කුඩායි. වස්තුව ආගම ප්‍රතිබිම්බයත් උඩුකුරු. දර්පණය ඇතුලෙන් තමයි පෙනෙන්නේ. ඊළඟට පාර්ශ්වික අපවර්තනයක් වෙනවා මේ ප්‍රතිබිම්බේ. වම දකුණ මාරු වෙනවා මේ ප්‍රතිබිම්බේ. හොඳයි. දැන් මේ කිරණ සටහන අපි ඇඳ ගන්න ඕන, ಗುಣ ලියා ගන්න ඕන අපි බලමු. ಗುಣ බලමු. ප්‍රතිබිම්බය උඩුකුරුයි. ප්‍රතිබිම්බය උඩුකුරු. එතකොට මේ ප්‍රතිබිම්බය හරහා ඇත්තටම කිරණයක් නැහැ නේ. ඒ නිසා මේ ප්‍රතිබිම්බය අතාත්වික ප්‍රතිබිම්බයක්. අතාත්විකයි ප්‍රතිබිම්බය. ඊළඟ වස්තුවට වඩා ප්‍රතිබිම්බය කුඩයි. ඒ කියන්නේ ඌනිත ප්‍රතිබිම්බයක් අපිට ලැබෙන්නේ. ප්‍රතිබිම්බය ඌනිතයි. ඌනිත ප්‍රතිබිම්බයක්. ඌනිතයි කියන්නේ විශාලණයකට අඩුයි. එකට අඩුයි. විශාලණයකට අඩුයි මේ ප්‍රතිබිම්බය. ඒ වගේම මේ ප්‍රතිබිම්බය දර්පණය හා නාභිය අතර ඇති වෙන්නේ. ප්‍රතිබිම්බය ඇති වෙන්නේ දර්පණය හා නාභිය අතර ඇති වෙන්නේ. දර්පණය හා නාභිය අතර ඇති වෙන්නේ. තව වැදගත් ලක්ෂණයක් මේ ප්‍රතිබිම්බයේ තියෙනවා. ඒ තමයි ප්‍රතිබිම්බය පාර්ශ්වික අපවර්තනය වෙනවා. ප්‍රතිබිම්බය පාර්ශ්වික අපවර්තනය වේ.
ඔන්න ඔය ලක්ෂණ මේ ප්‍රතිබිම්බයට තියෙනවා. එතන ප්‍රතිබිම්බය උඩුකුරුයි, අතාත්විකයි, ඌනිතයි, විසරණේ එකට අඩුයි. ඉතින් එකට අඩුයි. දර්පණය හා නාභිය අතර තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. පාර්ශ්වික අපවර්තනයක් සිද්ධ වෙනවා මේ ප්‍රතිබිම්බය. ඔන්නෝව තමයි උත්තර දර්පණයේ සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණ. දැන් මේ කිරණ සටහන ඇඳගෙන මේ ලක්ෂණ ටික ලියා ගන්න. හොඳයි, මම හිතනවා ඔබ වීඩියෝ එක මදක් නවත්තලා මේ ටික ලියා ගන්න ඇති කියලා. මෙතනදී මෙන්න මේ කරුණු ටික වැදගත්. අපේ අහන්න පුළුවන් මේ උත්තර දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වන්නේ 1. ප්‍රතිබිම්බයේ උඩුකුරුය. හරි. 2. ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒකත් හරි. 3. විසරණයකට අඩු. ඒකත් හරි. 4. පාර්ශ්වික අපවර්තනයක් සිදු නොවේ. අන්න එතකොට ඒක වැරදි. පාර්ශ්වික අපවර්තනයක් වෙනවා උත්තර දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල. ඔබ දන්නවා උත්තර දර්පණ හයි කරලා තියෙන්නේ මේ වාහනවල පැති කණ්ණාඩි වල මෙහෙම. වාහනේ පැති කණ්ණාඩියේ තමයි උත්තර දර්පණ යොදාගන්නේ. එතකොට මේ ඇම්බියුලන්ස් වල ගහලා තියෙනවනේ ඇම්බියුලන්ස් කියන අකුරු මාරු කරලා. ඒතකොට එහෙම ගහලා තින්නේ මේක දර්පණයෙන් බලනකොට හරි පැත්තට පේන්න. දර්පණයෙන් බලනකොට අකුරු නිවැරදි පැත්තට පේන්න තමයි ගහලා තින්නේ පාර්ශ්වික අපවර්තනය නිසා. ඒතකොට දර්පණේ වම දකුණ මාරු වෙනවා. මාරු වෙනකොට නිවැරදි විදිහට තමයි අකුර පේන්නේ. ඒතකොට ඉස්සරහින් යන රියදුරාට කණ්ණාඩියෙන් පේනවා පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා කියලා. එහෙම නැත්තම් එහෙම අකුරු හඳුනා ගන්න අමාරු. එහෙමනම් තව පොඩි වැදගත් කාරණයක් තියෙනවා. දැන් මම මේ අපි අවතල දර්පණ වලදී දර්පණයෙන් ඉවතර වස්තුව ටික ටික අරගෙන යනකොට විවිධ ස්ථානවල විවිධ ප්‍රතිබිම්බ ලබා දුන්නානේ. දර්පණය නාභියයි දර්පණය අතර තියෙන එකක්. නාභියේ තියෙනකොට ප්‍රතිබිම්බය ගියා අනන්තයට. ඊට පස්සේ නාභියයි වක්‍රතා කේන්ද්‍රය අතර තියෙනකොට යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් ලැබුණා. වක්‍රතා කේන්ද්‍රයට යනකොට ප්‍රතිබිම්බේ වක්‍රතා කේන්ද්‍රයට ආවා යටිකුරු ඔය විදිහට. අනන්තයේ ඉඳලා යටිකුරු ප්‍රතිබිම්බේ ක්‍රමයෙන් කුඩා වෙමින් නාභියට ආවා අවතල දර්පණ. අපි ඒක ඉගෙන ගත්තා. දැන් මෙතනදිත් අපි බලමු වස්තුව ටිකක් දර්පණයෙන් ඉවතට අරගෙන යන්න. එම වස්තුව ගේනවා මෙතෙන්ට. මේ හරියට ගේනවා. එතකොට මේ කිරණේ වෙනස් වෙන්නේ නැහැනේ. මෙන්න මේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණේ වෙනස් වෙන්නේ. ඕක කොහොමද? හැබැයි වක්‍රතා කේන්ද්‍රය හරහා යන කිරණේ වෙනස් වෙනවා. ඒක එතකොට මෙන්න මෙහෙම යනවා. අර බලන්න. ඒ කිරණේ යන්නේ එතකොට මුල් කිරණයට පොඩ්ඩක් පහළ. මේ වස්තුව තව මෙහෙට ආවොත් ටිකක් මෙහෙට අරගෙන ගියොත් වස්තුව හොඳට පැහැදිලි වෙනවා. වස්තුව තවත් පොඩ්ඩක් ඈතට අරගෙන ගියොත් අපි මේ හරියට විතර මේ කිරණේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ කිරණේ වෙනස් වෙනවා. ඒක ඊට පහළින් තමයි යන්නේ. වස්තුව දර්පණයෙන් ළඟින් යනකොට ඒ කිරණේ ඉහළින් යනවා. දර්පණයෙන් ඈත් වෙන්න ඒ කිරණය පහළින් යනවා. එතකොට මේ දෙක මුණ ගැහෙන්නේ මේ මෙතන තියෙනකොට මේ. එතකොට මේකෙන් පේනවා වස්තුව දර්පණයෙන් ඉවතට යන්න ප්‍රතිබිම්බය කුඩා වෙමින් කොහෙද යන්නේ? නාභියට කිට්ටු වෙනවා. ප්‍රතිබිම්බය කුඩා වෙමින් නාභියට යනවා. වස්තුව අනන්තයට යනකොට ප්‍රතිබිම්බය නාභියට යනවා. ඕක තමයි උත්තර දර්පණ ප්‍රතිබිම්බ වල විශේෂ ලක්ෂණය. තරුවක් දාලා යටින් මේක ලියා ගන්න. වස්තුව දර්පණයෙන් ඈත් වන විට ප්‍රතිබිම්බය වස්තුව දර්පණයෙන් ඈත් වන විට
ප්‍රතිබිම්බය ක්‍රමයෙන් කුඩා වෙමින් නාභිය කරා පැමිණි. අපි එහෙනම් ලියාගමු මේ පාඩමේ අවසාන කොටස මේ අද පාඩමේ අවසාන කොටස උත්තල දර්පණවල භාවිත. උත්තල දර්පණවල භාවිත. උත්තල දර්පණ භාවිත කරනවා වාහනවල පැති කණ්ණාඩි සඳහා භාවිත කරනවා. ඊට අමතරව උත්තර දර්පණ භාවිත වෙනවා විශාල ලොකු සාප්පු සංකීර්ණවල මෙහෙම පඩිපෙළ ගිහලා නැගගෙන ගිහින් එහා පැත්තෙන් ආය උඩට අංශක 90ක විතර කෝණකින් හැරිලා ගමන් කරන්න තියෙන අවස්ථාවක අර ඉහළ පඩිපෙළේ ඉහළ බිත්තියේ සවි කරලා තියෙනවා උත්තර දර්පණයක්. එතකොට මේ එහා පැත්තෙන් බැහැගෙන යන අයට පේනවා උඩින් මේ පල්ලෙහින් කට්ටියක් නැගගෙන එනවා කියලා. නැගගෙන එන අය අර කණ්ණාඩියෙන් පේනවා ඉහළින් කට්ටියක් බැහැගෙන එනවා කියලා. කවුරු හරි බැහැගෙන එනවා කියලා. අන්න ඒක දකින්න පුළුවන් විදිහට උත්තර දර්පණ සවි කරලා තියෙනවා. ලියා ගන්න අංක 1 වාහනවල පැති කණ්ණාඩි සඳහා භාවිතා කරයි. සයිඩ් කණ්ණාඩි කියන්නේ ආන්න ඒකට. වාහනවල පැති කණ්ණාඩි සඳහා භාවිතා කරයි. වාහනවල පැති කණ්ණාඩි සඳහා භාවිතා කරයි. අංක 2 සාප්පු සංකීර්ණවල පඩිපෙළක් හැරෙන ස්ථානයේ ඉහළ සවි කිරීමට සාප්පු සංකීර්ණවල පඩිපෙළක් හැරෙන ස්ථානයේ ඉහළ සවි කිරීමට යොදා ගනි. අපි මේ දර්පණ කොටස මෙතනින් අවසන් වෙනවා. අපි කතා කරා තල දර්පණ කතා කරා, අවතල දර්පණ කතා කරා, ඊළඟට උත්තල දර්පණ කතා කරා. එතකොට අපේ පාඩමේ දර්පණ කියන කොටස මෙතනින් අවසන් වෙනවා. තව පොඩි දෙයක් තියෙනවා මේ දර්පණ වල. පරාවලයක දර්පණ කියලා දර්පණ වර්ගයක් තියෙනවා. ඔබ සමහරවිට දැකලත් ඇති ඒ දර්පණය අවතල දර්පණයම තමයි. හැබැයි ඊට වඩා ටිකක් මෙන්න මේ ආකාරයේ පරාවලයක හැඩයක් තියෙන දර්පණයක්. අවතල දර්පණය මේ ගෝලයකින් කපලා ගත්ත එකක් නේ අවතල දර්පණය කියවේ. මේක නිකන් ඉලිප්සයක ආකාරයේ කැපුමකින් ගත්ත එකක්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේක වඩා හොඳ සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගැනීමට ඕන අවස්ථාවලදී අපි මෙන්න මේ පරාවලයක දර්පණ භාවිතා කරනවා. ඔය වාහනවල ඉදිරිපස පහන්වල ටෝච් එකේ ඉදිරිපස බල්බ් එක සවි කරන ස්ථානයේ ඔබ දැකලා ඇති මෙහෙම වක්‍ර දර්පණයක් වගේ විවයක් තියෙනවා. මෙතන තියෙනවා බල්බය සවි කරලා ඕන උතන ඔහොම බල්බේ තියෙනවා. එතකොට මේ බල්බයෙන් එන ආලෝකය මේකේ වැදිලා මේන්න මේ ආකාරයට සමාන්තර ආලෝක කදම්බයක් බවට පත් වෙනවා. වඩා හොඳ සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගැනීමට අපි මේ අවතල පරාවලයක දර්පණයක් පාවිච්චි කරනවා. හරි. ඕන විදිහට. පොඩක් අපි මේකත් සටහන් කරමු. ලියා ගන්න පරාවලයක දර්පණ. පරාවලයක දර්පණ. වඩාත් සමාන්තර
වඩාත් සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගැනීම සඳහා වඩාත් සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගැනීම සඳහා පරාවලයක දර්පණ යොදා ගනි. පරාවලයක දර්පණ යොදා ගනි. මේවා විදුලි පන්දම් හා වාහනවල ඉදිරිපස පහන්වල යොදා ඇත. දර්පණයේ නාභියෙහි බල්බය තැබූ විට වඩා තීව්‍ර සමාන්තර ආලෝක කදම්බයක් ලබාගත හැක. දැන් මේක පොඩ්ඩක් ඇඳගන්න. චුට්ටක් ඔක ඇඳගන්න. හොඳයි මම හිතනවා ඔබ වීඩියෝ ස්වල්පයක් නවත්තලා මේක ඇඳගන්න ඇති කියලා. අද අපේ පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි අද කතා කරා උත්තල දර්පණ ගැන. උත්තල දර්පණයක් හැදිලා තියෙන්නේ කොහොමද? උත්තල දර්පණයක කිරණ සටහන් ඇදීමට දායක වන කිරණාකාර තුනක් අපි කතා කරා. ඊළඟට අපි උත්තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක් ඇඳලා ඒ ප්‍රතිබිම්බේ ගුණ අපි ලිව්වා. වැදගත් කාරණයක් අපි කතා කරා. උත්තල දර්පණයක වස්තුව දර්පණයෙන් ක්‍රමයෙන් ඈත් වෙන්න ප්‍රතිබිම්බය ක්‍රමයෙන් කුඩා වෙමින් නාභිය කරා ගමන් කරනවා කියන කාරණේ අපි ඉගෙන ගත්තා. ඕක වැදගත් කාරණයක් උත්තර දර්පණ සම්බන්ධයෙන්. ඒ නිසා මේ කාරණේ හරියට හොඳට මතක තියාගන්න ඕන එක වැදගත්ම කාරණයක්. ඒතර උත්තර දර්පණ වල භාවිත කතා කරා. වාහන වල පැති කණ්ණාඩි සඳහා භාවිත කරනවා. පඩිපෙලක් නැගලා මේ හැරෙන තැනක ඉදිරි බිත්තිය අපි යොදලා දෙන උත්තර දර්පණ කියවා. ඒ වගේ අවස්ථාවල උත්තර දර්පණ භාවිත කරනවා. පාර්ශ්වික අපවර්තනයක් වෙනවා උත්තර දර්පණ වලින්. අර ඇම්බුලන්ස් එකේ අකුරු නිවැරදිව අපිට කියවා ගන්න පුළුවන් වාහන පැති කණ්ණාඩි කියවා. ඊළඟට අවසාන වශයෙන් මෙන්න මේ පරාවලයක දර්පණය ගැන කතා කරා. මේකත් අවතල දර්පණයක්මයි. කියවා මේක පොඩ්ඩක් පරාවලයක හැඩයගත්තු දර්පණයක්. මේකේ නාභියේ ආලෝක ප්‍රභාවයක් තිබොත් වඩා හොඳ තීව්‍ර සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවායි කියලා කිව්වා. හොඳයි මෙතනින් අද අපේ පාඩම අවසන් වෙනවා. අපේ 5 වෙනි වීඩියෝ අද අවසන් වෙනවා. නැවතත් 6 වෙනි වීඩියෝවෙන් අපි මුණ ගැහෙනවා වර්තනය කියන කොටසෙන්. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.